දින කිහිපයකට කලින් දැක්කා ජනාධිපතිවරයා කතාවක් පවත්වනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයක්. ජනාධිපතිවරයා මං හිතන්නේ විප්ලවයන් ගැන ස්වයං පෝෂණය වීම ගැන අදහස් ගණනාවක් පළ කළා. ඇත්තටම මේ අපි කියන්නේ දැන් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ රෙද්ද ගැලවිලා අන්තිමේදී මේ අමුඩ ලේන්සුවෙන් එල්ලි ඉන්නේ. අමුඩ ලේන්සුවෙන් එල්ලි ඉන්න ගමන් කටේ නරිවාදම. තාමත් පුරසාරන් දොඩන එක නතර කළා නැහැ. මේ රෙදි ගැලවිලා අමුඩ ලේන්සුවෙන් ඉන්නේ. හැබැයි පුරසාරන් දොඩන එක නතර කළා නැහැ. විප්ලවයක් ගැන කියනවා ස්වයං පෝෂණය කරපු ආකාරය ගැන කියනවා. ඔව්. ජනාධිපතිවරයා විප්ලව කීපයක් කළා. අපි ඒ ටික මතක් කරන්න ඕනේ. ඒවා මේ රටේ ඉතිහාසයේ කාටවත් කරන්න බැරි වෙච්ච විප්ලව. ජනාධිපතිවරයා තමයි කහ විප්ලවයට නායකත්වය දුන්නේ. ජනාධිපතිවරයා තමයි හාල් විප්ලවයට නායකත්වය දුන්නේ. ජනාධිපතිවරයා තමයි කොවිඩ් විප්ලවයට නායකත්වය දුන්නේ. ජනාධිපතිවරයා තමයි සීනි විප්ලවයට නායකත්වය දුන්නේ. ජනාධිපතිවරයා තමයි චීන විප්ලවයට නායකත්වය දුන්නේ. ඒ ප්‍රධාන විප්ලව පහක් කරා. පංච මහා විප්ලව වලට නායකත්වය දීපු කෙනෙක් තමයි ජනාධිපතිවරයා. ඊට අමතරව සෙසු විප්ලව ගණනාවක්ද කළා. දැන් පරිසර විප්ලවය කළා. සමුද්‍ර විප්ලවය කළා. ඉන්දියානු විප්ලවයත් කළා. ඇමරිකානු විප්ලවයත් කළා. මේ නිසා මේ වගේ විප්ලවීය නායකයෙකුට මේ දවස්වල තරුණ තරුණිය අපූර්ව කතාවක් කියනවා. මේ විප්ලව නායකයෙක් නිසා මේ විප්ලව නායකයාට කියන්නේ කුඹුරු පුරන් අප්පු කියලා. කුඹුරු පුරන් අප්පු කියලා තමයි කියන්නේ. මේ කුඹුරු පුරන් අප්පු විප්ලවීය ናයකයා කරපු මේ විප්ලවය නිසා අපි දන්නවා පළවෙනි විප්ලවය ගත්තොත් එimhe මේ කහ විප්ලවය කොතරම් සාර්ථක විප්ලවයක්ද කියනවා නම් ජනාධිපතිවරයාට අනුව ඒක ස්වයං පෝෂණය. කහ වලින් ස්වයං පෝෂණය කළා. දැන් මේ කහ වලින් ස්වයං පෝෂණය කළයි කියන්නේ කහ වලින් ස්වයං පෝෂණය කළයි කියන්නේ කහ ටිකක් කන්න බැරි වුණායි කියන එක තමයි. මේ කහ විප්ලවය කියලා කියන්නේ කහ සුකෝපභෝගී භාණ්ඩයක් බවට පත් කරපු එක. පරිභෝජනයෙන් කහ ඉවත් කිරීම තමයි මනුස්ස පරිභෝජනය ලංකාවේ මිනිස්සුන්ගේ පරිභෝජනයෙන් කහ ඉවත් කිරීම තමයි කරපු ස්වයං පෝෂණය. දැන් අද කහ සුකෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙලා. ග්‍රෑම් 50ක් 300යි 100ක් 600යි කිලෝ එකක් 6000යි. අන්න විප්ලවයේ තරම. අන්න විප්ලවයේ තරම. දැන් මේ ස්වයං පෝෂිත එහෙම නැත්නම් විප්ලවය කියලා කියන්නේ භාණ්ඩ රටේ නැති කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ රටේ නැති කරලා භාණ්ඩ හිඟයක් ඇති කරන එක තමයි විප්ලවය. ස්වයං පෝෂණය කරනවා කියන්නේ. භාණ්ඩ ගෙන්නන්න නැතුව භාණ්ඩ ටික නැති කරලා භාණ්ඩ වෙළඳ පොලේ නැති කරලා එක්ක වෙළඳ පොලේ හංගලා මිනිස්සු හතර ගාතේ දුවනවා රස්තියාදු කරන එක පෝලිං ගානේ යන එක තමයි අන්න ස්වයං පෝෂණය කරනවා කියලා ජනාධිපතිවරයා කියන්නේ. සීනි විප්ලවයක් කළා ජනාධිපතිවරයා. සීනි විප්ලවය නිසා ඒ සීනි විප්ලවයේ අනුහසින් ඒ සීනි විප්ලවය නිසා කෝටි 1500ක් රජයට අහිමි වුණා. සීනි විප්ලවය නිසා කෝටි 1500ක් අහිමි වුණා. ඒතකොට මේ වගේ විප්ලවයක් කවුරුත් කළා නැහැ. මේ විදියට කහ ටිකක් නැති කරපු විප්ලවයක් කහ නිකන් හරියට කහ හොයන එක කළුනික හොයනවා වගේ. සීනි හොයන්න අංජනම් බලන්න ඕනේ. මේ වගේ විප්ලවයක් මේ රටේ කිසිදු නායකයෙක් කොල්ල නැහැ. රජ කාලෙවත් මේ විදිහ එකක් කරලා නැහැ. ඔන්න කරපු විප්ලවය. හාල් විප්ලවය කළා තියෙනවා අපූර්වට. හාල් විප්ලවයේ තරම කොච්චරද කියනවනම් හාල් දවසින් දවස ගණන් යනවා. හාල් දවසින් දවස ගණන් යනවා. අද බලන එක නෙමෙයි හෙට තියෙන්නේ. හෙට බලන එක නෙමෙයි ඊළඟට තියෙන්නේ. හිතු ගානට හාල් වැඩි කරනවා. ජනාධිපතිවරයාගේ හාල් විප්ලවය. ස්වයං පෝෂිත කරපු ආකාරය. මිනිස්සු ගොවි ජනතාව පාරේ හැමදාම පාරේ ඇවිදිනවා. ඒ මිනිස්සු කාලා බීලා තෙල වැඩි හින්දා ඇවිදිනවා නෙමෙයි. තෙල් මාන්දම නැති කරන්න ඇවිදිනවා නෙමෙයි. ඒ මිනිස්සුන්ට පොහොර ටික නැහැ. පැය 24න් රසායනික පොහොර ටික තහනම් කළා. කාබනික පොහොර වලින් ස්වයං පෝෂණය කරනවායි කියලා අන්තිමට පොහොර නැති කරලා මිනිස්සුන්ගේ කුඹුරු ටික නැති කරලා කුඹුරු ටික පුරන් වෙන තැනට පුරන් කරපු එක තමයි මේ කුඹුරු පුරන් අප්පු කළේ. අන්න හාල් විප්ලවය කරපු.
රටට බට්ටික නැති කරා. ඉදිරි අනාගතයේදී ඉතිරි වසරක් ඇතුළත රට හාමතයක් කරා ගෙනියනවා. සාගතයක් කරා ගෙනියනවා. අන්න කුඹුරු පුරන් අප්පුගේ විප්ලවය. අන්න හාල් විප්ලවය කරපු. ඊට පස්සේ මෙන්න කරා විප්ලවයක් කොවිඩ් විප්ලවය. පටන් ගත්තේ දවසේ ඉඳලා කොවිඩ් විප්ලවය කළා. මුට්ටි වලින් දමලා ගැහුවා. වෛරසයට. මුට්ටි පා කළා. ඊට පස්සේ කොයිදෝ ඉන්න පට්ට හොරෙක්ගේ පස්සෙන් යවුවා පැණිකාලි පස්සෙන් යවුවා අන්න විප්ලවය. ඊට පස්සේ මේක එන්නත ගේන්න බැරුව හතර වටේ කැරකි මිත්‍යාව වපුර මිනිස්සුන්ව පුළුවන් තරම් මේ ලෙඩට මේ රෝගයට ගොදුරු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට අද වන විට 14000ක් විතර ලංකාවේ මැරිලා තියෙනවා. අන්න විප්ලවයේ අග්‍රඵලය. කොවිඩ් විප්ලවයේ අග්‍රඵලය 14000ක් විතර මියදුනා. ලක්ෂ ගානකට මේ රෝගය හැදුනා. ඒ විප්ලවය නිසා තමයි මහා ඇන්ටිජන් මංකොල්ලයක් වෙලා තියෙනවා. PCR මංකොල්ලයක් වෙලා තියෙනවා. අන්න කොවිඩ් විප්ලවයේ ප්‍රතිඵල. දැන් අද වන විට අපි මාධ්‍ය වලින් දැක්ක විගණකාධිපතිවරයාගේ ප්‍රකාශනයක් උපුටා දක්වනවා 2020 අවුරුද්දේදී මේ PCR කට්ටල PCR ලබා ගැනීම නිසා ඇතිවුණු මේ වංචාව නිසා රජයට අහිමි වුණු මුදල රුපියල් ලක්ෂ 1250. ලක්ෂ 1250ක් අහිමි වෙලා තිබෙනවා. මං හිතන්නේ ලංකාවේ තමයි තවත් අපූර්ව විප්ලවයක් කරා වැඩිම මුදලට ටෙන්ඩර් ලබා දෙන එක. ටෙන්ඩර් ඉල්ලුම්කරුවන්ගේ වැඩිම මුදලට ටෙන්ඩර් ලබා දීමේ විප්ලවය හඳුන්වලා දුන්නේ සර් තමයි. අන්න කරපු විප්ලවය. මේ ඇන්ටිජන් නාලිකාවලට PCR නාලිකාවලට හිතු ගානට හිතු පරිදි මංකොල්ල කන්න මේ කොවිඩ් වසංගතය තුල මිනිස්සුන්ගේ මරණයෙන් හම්බු කරගන්න මිනිස්සුන්ගේ මරණයෙන් මංකොල්ල කන්න ඉඩ ලබා දුන්නා. අන්න කරපු විප්ලවය. දැන් කරන අපූර්ව විප්ලවය තමයි චීන විප්ලවය. දැන් පෝට් සිටි එක දීපු විදිය බලන්නකෝ. ලංකාවේ ඉතිහාසයේ මේ විදිහ පාවාදීමක් කරලා තියෙනවා නම් කොල්ලා තියෙන්නේ දොන් ජුවන් ධර්මපාල විතරයි. ඒ මීට අවුරුදු 500කට විතර කලින් පෘතුගීසින්ගේ කාලේ පෘතුගීසින්ට මේක තෑගි ඔප්පුවකින් ලියලා දුන්නේ දොන් ජුවන් ධර්මපාල. ඊට පස්සේ මේ වගේ ලංකාවේ කෑල්ලක් චීනයට පාර්ලිමේන්තු පනතකින් ලියලා දීමේ ගෞරවය හිමි විය යුත්තේ මේ කුඹුරු පුරන්අප්පු නායකයාට. කුඹුරු පුරන්අප්පු නායකයාට. ඔන්න කරපු චීන විප්ලවය. එතනින් නතර වෙලා නැහැ. දැන් අද වන විට මේ චීනගේ කක්ක කොම්පැනි වලට පුළුවන් වෙලා තියෙනවා චීනගේ කක්ක කොම්පැනි වලට පුළුවන් වෙලා තියෙනවා අපිට ගෙම්බර් දාන්න. චීනගේ කක්ක කොම්පැනි වලට පුළුවන් වෙලා තියෙනවා අපිට එන්තර්වාසී වන්න. රාජ්‍ය ආයතන හැල්ලුවට ලක් කරන්න. රාජ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගන්නවා කියලා අපිට එන්තරවාසී වන්න පුළුවන් තැනටපත් වෙලා තිබෙනවා. අන්න කරලා තියෙන විප්ලවය. ඔන්න චීන විප්ලවය. මේ කොහෙවත් ඉන්න චීනයේ ඉන්න කක්ක කොම්පැනි කාරයන්ට ඇති වෙලා තියෙන තත්ත්වය උඩ ගිහිල්ලා තියෙන තරම හතර වටේ තාම ලංකාවේ කැරගෙනවා මේක හලන්න. චීනගේ කක්කුස්සියක් බවට පත් වෙන්න නියමිතයි ලංකාව. ඔන්න කරලා තියෙන විප්ලවය. ලංකාවේ බැංකු හැල්ලුවට ලක් කළා. බ්ලැක් ලිස්ට් කරා. රාජ්‍ය දේපලක් වෙච්ච මහජන බැංකුව හැල්ලු කරලා බ්ලැක් ලිස්ට් කළා. ඔන්න කරපු චීන විප්ලවය. ඔන්න මහරජුරුව කරපු චීන විප්ලවය. ඔන්න කුඹුරු පුරන්අප්පු කරපු විප්ලවය. මේ වගේ විප්ලවයක් කවුරුත් කළා නැහැ. ලංකාවේ ඉතිහාසයේ නූතන ඉතිහාසයේ නෙමෙයි පූර්ව නූතන ඉතිහාසයේවත් රජ කාලයේවත් මේ විදිහ විප්ලවයක් කොල්ලා නැහැ. ඔන්න කළා තියෙන විප්ලවය. ඊට පස්සේ දැන් කොහමද ඉන්දියානු විප්ලවය? අදානිලා ඇවිල්ලා Tamanට ඕන කරන තැන් සටහන් කරලා යනවා. අන්න ඉන්දියානු විප්ලවය. කොහමද ඇමරිකානු විප්ලවය? කරපු විදිය පේනවනේ. රෑ 12 වෙනකොට අස්සම් කරලා ලියලා දීලත් ඉවරයි. යුගදන විබලාගාරය. ඔන්න ඇමරිකානු විප්ලවය. පරිසර විප්ලවය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ආපු ගමන් මොකද්ද චක්‍රලේඛන වෙනස් කළා චක්‍රලේඛන අහෝසි කළා 2001 වගේ චක්‍රලේඛන අහෝසි කළා අපේ අවශේෂ කැලෑ ටික ඕනෑකෙකුට ඕන මංකොල්ලකාරයෙකුට කපාගනින් ගිහිල්ලා ඒකට ඉඩ ලබා දීපු මහා පරිසර විප්ලවයක් කළා. ලංකාවේ කවුරුවත් සිංහරාජය මැද්දෙන් පාරවල් කපන්න ගියේ නෑ. ඉතිහාසයේම සිංහරාජය කියලා කියන්නේ අපේ හදවත, අපේ පෙනහල්ල. අපේ ලංකාවේ මේ රටේ ජීවත් වෙන සියලු ජීවීන්ගේ පෙනහැල්ල. ඒ පෙනහල මැද්දෙන් පාරක් කපලා විප්ලවයක් කළේ රාජ්‍ය නායකයා. කුඹුරු පුරන් අප්පු. අන්නේ විප්ලවය කළා. ඕවා තමයි පරිසරය සම්බන්ධයෙන් කරපු ටිකක්. පස්සේ දැන් කතා කරේ සමුද්‍ර විප්ලවයේ තරම මොකක්ද කියන එක. සමුද්‍ර විප්ලවයේ තරම කොච්චරද කියනොත් තාමත් කැස්බෑව, තාමත් තල්මස්සු, තාමත් මේ සත්තු ගොඩ ගහනවා. අන්න කරපු විප්ලවය. මේ විප්ලවයට ඇම්බැට්ටකම් කරපු ඇම්බැට්ටයෝ කිව්වා වාරකම් කාලයට තමයි මේ සත්තු මැරෙන්න කියලා. ඔන්න කරපු විප්ලවය. මේක තමයි මේ විප්ලවීය නායකයා කරලා තියෙන විප්ලවය. අයි වෙන කිසිම කෙනෙක් මේ වගේ විප්ලවයක් කරලා නැහැ ලංකාවේ. ඒක නම් ඇත්ත. හොඳටම කරේ සර් තමයි. සර් කරපු විදිය තමයි හොඳම විදිය ලංකාවට කෙලවෙන්න. අයි වෙන කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බැරි වුණා. දැන් ඒ මදිවට කටේ නරිවාදම කොච්චරද කියනවා නම් දැන් මේ මෙච්චර අපි කියන්නේ මේ රෙද්ද රෙවිලා රෙද්ද ගැලවිලා තියෙන්නේ. නරිවාදම කටේ පුරසාරම නම් නතර වෙලා නැහැ. මට ඕනනම් පුළුවන්ලු මිලිටරි නායකයෙක් වුණත් වෙන්න. මට ඕනනම් බෙල්ලෙන් අල්ලලා වැඩ කරවන්න පුළුවන්ලු. මට ඕනනම් බෙල්ලෙන් අල්ලලා කියන්න පුළුවන්ලු වැඩ කරහන් කියලා. මෙහෙමයි කරන්න ඕනේ කියලා. කොරහා බලංකෝ කියන්නේ ඒකයි. අනේ ඵලයන්බා. කරලා බලහංකෝ පුළුවන් නම් මේ ගොවීන්ටනේ කියන්නේ. ගොවියාගේ බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නවා කියන්නේ. කවුද මෙහා? ගොවින් බලන් ඉන්නවා බෙල්ලෙන් අල්ලනකම්. බෙල්ලෙන් අල්ලන්න හුඟක් වෙලා යයි ඔයාට බෙල්ලෙන් අල්ලගෙන ඉන්න. දවසක් විතර බෙල්ලෙන් අල්ලන් ඉඳලා හරියන්නේ නැහැ ගොවීන්ගේ. ගොවීන් කුඹුරු කොටන්න මාස ගාණක් යනවා. මාස 6ක් විතර. ඒ මාස 6ම බෙල්ල මිරිකගෙන ඉන්න වෙන්නේ. දැන් බෙල්ලෙන් අල්ලගන්න යන්නේ කාට කියලාද? මට ඕන මිලිටරි නායකයෙක් වෙන්න පුළුවන් කියන්නේ. මේ හමුදාව යොදවලා. ඒතර මේ හමුදාවේ ඉන්නේ හදවතක් නැති උන් කියලාද හිතන්නේ? මේ හමුදාවේ ඉන්නේ රොබෝලා කියලාද හිතන්නේ? ඔය හමුදාවේ ඉන්නේ කොල්ලෝ කෙල්ලන්ගේ දෙමව්පියෝ ගොවීන්. මතක තියාගන්න ඔය 175ක් 80ක් ඔය හමුදාවේ ඉන්නේ කොල්ලෝ කෙල්ලන්ගේ දෙමව්පියෝ ගොවීන්. දැන් මේ හමුදාවේ කොල්ලන්ට කෙල්ලන්ට තමයි කියන්නේ තමන්ගේ තාත්තලගේ අප්පලගේ මහප්පලගේ බෙල්ලෙන් අල්ලහන් කියලා. බලන් ඉන්නවා කොරයි හමුදාව. හිතාගෙන ඉන්නේ මේ හමුදාව තමන්ට ඕන විදියට හසුරවන්න පුළුවන් තමන් කියන ඕන දෙයක් කරන වටපඩයෝ කියලාද? හමුදාවේ ඉන්නේ වහල්ලු කියලාද හිතන් ඉන්නේ? මතක තියාගන්න හමුදාව වැඩි ඈතක නෙමෙයි අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට උත්තර දීපු විදියට උත්තර දෙන්න. මතක තියාගන්න ඔය තල්ලු කරන්නේ එතනට හමුදාව. අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොහොමද උත්තර දුන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප් අර කළු ජාතිකයන්ගේ විරෝධතාවයන් වලට පහර එල්ල කරනකොට කළු ජාතිකයන්ට වෙඩි තියන්න කියලා කිව්වහම ඒ යුද හමුදාව මොකද්ද කිව්වේ? අපිට වෙඩි තියන්න බෑ. මේ නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියන්න බෑ, ගහන්න බෑ. හමුදාව විඩ්‍රෝ වුණා. මතක තියාගන්න ඔය කුඹුරු පුරන් අප්පු නායකයාට කියන්නේ මතක තියාගන්න හමුදාව වැඩි ඈතක නෑ ඕවට උත්තර දෙන විදිය. මොකද මේ හමුදාව කියලා කියන්නේ හදවතක් නැති බත් කන්න නැති මිනිස්සු නෙමෙයි. මේ හමුදාව ඉන්නේ බත් කන කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ. ඒ බත් කන කොල්ලෝ කෙල්ලන්ට බත් ටික දෙන මිනිහට තමයි කියන්නේ බෙල්ලෙන් අල්ලහන් කියලා. බත් දෙන මිනිහගේ. කරලා බලනවා කරන්න පුළුවන්ද කියලා. නරිවාදම තාමත් ගිහිල්ලා නැහැ. කටෙන් නරිවාදම තාමත් ගිහිල්ලා නැහැ. මේ රෙද්ද පල්ලෙන් බේරිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් හැබැයි එක ඇත්තක් කිව්වා. එක ඇත්තක් කිව්වා මං හිතන්නේ මේක කාටවත් කියාගන්න බැරි වුණු දෙයක්. එක ඇත්තක් කිව්වා අපි තනතුරු දෙන්නේ අපිට වැඩ කරන අයට කිව්වා. කොළඹ විශ්වවිද්‍යාලේ කුලපතිකම අර හාමුදුරුවන්ට දීපු එක ගැන කිව්වා අපි තනතුරු දෙන්නේ අපිට එච්චර වැඩ කරපු ඉඳයි කියලා. කාටවත් මෙච්චර කල් කියන්න බැරි වුණා මේ කුලපතිකම් දෙන්නේ අපි දැනගෙන හිටියේ නෑ Tamanට වැඩ කරපු නැත්තම් Tamanට අනුග්‍රහය දක්වපු Tamanට සල්ලි වියදම් කරපු Taman වෙනුවෙන් කඩේ ගිය Taman වෙනුවෙන් කෑ ගහපු උන්ට තමයි මේවා දෙන්නේ කියලා. ඔන්න විප්ලවය කරපු. විප්ලවය තමයි කුලපතිකම් දෙනවා Tamanට වැඩ කරපු උන්ට. හැබැයි ඒක නම් ඇත්ත කතාවක්. ඒක හොඳටම පේනවා.
නැත්තම් අඩුම තරමින් බේසික් ඩිග්‍රී එකක් තියෙන මිනිහෙක්වත් කුලපතිකමට දාන එක සාමාන්‍යයෙන් තියෙන නිකන් අඩුම සම්ප්‍රදාය. බේසික් ඩිග්‍රී එකක්වත් අඩුම ගානේ තියෙන්න ඕනේ. අපි හිතුවේ ඔය දෙන විදිහට ඔය තනතුරු දෙන විදිහට මේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිකම අර මාගල් උන්නාන්සේ වගේ කෙනෙකුට දෙයි කියලා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිකම. ඔන්න කරලා තියෙන විදිහ. දැන් මේ කිව්වේ ඉඳගෙන වියත්තු ගේනවයි කියලා. වියත්තුන්ට තනතුරු දෙනවා කියලා කිව්වේ. අන්තිම විශ්වවිද්‍යාලවලට කරලා තියෙන තියට පේනවනේ. ආයේ මේ විශ්වවිද්‍යාලවලට කරලා තියෙන විදිය. අන්න ඒක තමයි හොඳටම කරලා තියෙන්නේ. සර් තමයි හොඳටම කළේ. ආයි නැත්තටම නැති කළ කාබාසිනිය කළේ ආයතන ටික. ආයි අමුතුවෙන් ගත යුත්තක් නෑ ඒවයි. ඒවයි ආයි ගත යුත්තක් නැති කළා තියෙනවා. දැන් මේක තමයි සර් කරපු හොඳටම කරපු ටික තමයි මේ ව්‍යාපාරිකට මජර ව්‍යාපාරිකයන්ට හිතු ගානට ඕනෑම දෙයක් වැඩි කරන්න ඉඩ දීලා තියෙනවා. ඔන්න කරලා තියෙන විප්ලවය ගෑස් විප්ලවයකුත් කරලා තියෙනවා. දැන් ගෑස් සිලින්ඩරයක මිල ඉදිරියේදී 3500ක් වෙන්න පුළුවන්ලු. අර ගෑස් සභාපතිවරයා කියනවා මහා දැවැන්ත මාෆියාවක් තියෙනවලු ගෑස් වල. මහා මාෆියාවක් එල්ල වෙනවලු මාෆියාවක් කරනවලු ගෑස් හංගනවයි කියලා බරපතල චෝදනාවක් කරනවා. චෝදනාවක් කළා කවුද කියලා නොකියා කියනවා. මේ දේශප්‍රේමී ව්‍යාපාරිකයෝ ගියාගෙන ආපු යොමු. දේශප්‍රේමිය උඩදාගෙන දේශප්‍රේමියට මුවා වෙලා කරන මංකොල්ලය. මේ දේශප්‍රේමිය කියලා දේශප්‍රේමී ආණ්ඩුවක් ගේනවයි කියලා අන්තිමේදී මේ දේශප්‍රේමී කඩතුරාවට මුවා වෙලා මංකොල්ල කණ එක කරන්නේ. සීනි ටිකෙන් මංකොල්ල කෑපු විදිය. ආව ඇන්ටිජන් PCR මේ ගෑස් වලින් හාල් වලින් මේ හැම දෙයකින්ම මංකොල්ල කන්නේ මුන් ව්‍යාපාරිකයෝ නෙමෙයි. ව්‍යාපාරිකයෝ කියලා කියන්නේ බොහොම අමාරුවෙන් කඩයක් කරලා හරි වෙළඳාමක් කරලා හරි ජීවත් වෙන මිනිස්සු. වෙළඳ පොලේ ජීවත් කරලා නිෂ්පාදනයක් කරලා ජීවත් වෙන මිනිස්සු. මේ එහෙම උන් නෙමෙයි මේ ලේ උරාබුනේ. මේ ජනතාවට ලැබෙන්න තියෙන වාසිය. බදු වලින් හරි බඩු වලින් හරි ජනතාවට ලැබෙන්න තියෙන වාසියක් හොරා කන එක. මංකොල්ල කන එක මුන් මංකොල්ලකාරයෝ. අන්නේ මංකොල්ලකාරයෝ ආරක්ෂා මේ මංකොල්ලකාරයෝ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අන්නේ ආණ්ඩුවයි මංකොල්ලකාරයෝ එකතු වෙලා ගෙනියන ආණ්ඩුවක්. මේක කල්ලියක්. අපි දිගටම කිව්වේ මංකොල්ලකාරයන්ගේ කල්ලියක්. අන්නේ මංකොල්ල කෑම තමයි මේ විප්ලවයක් කියලා කියන්නේ. රාජ්‍ය නායකයා ඇවිල්ලා කියන්නේ විප්ලවය කියලා අන්නේ මංකොල්ල කාපු එක. මංකොල්ල කාපු එක. අපිට පේනවා දැන් මේ විප්ලවයේ තරම කොච්චරද කියනවා නම් විප්ලවයේ කොච්චර මිනිස්සු පිළිගන්නවද කොච්චර මිනිස්සු ආදරෙන් වැළඳ ගන්නවද කියනවනම් മന്ത്രി කෙනෙකුට ඇමති කෙනෙකුට පාරේ වහින්න බෑ. ගමකට යන්න බෑ. ඔය තාම හූ කිව්වා විතරයි ඈ. ඔය හූ පාර විතරයි. තව ඉස්සරහට අසූචි හම්බ වෙන්නේ ඈ. ගූ පාරවල් හම්බ වෙන්නේ മന്ത്രിවරුන්ට. ඒ නිසා තමයි බොහොම മന്ത്രിවරු ඇමතිවරු බොහොම කලකිරිලා ඉන්නේ. අපි දැක්ක මාධ්‍යද අගමැතිවරයාද කලකිරිලා ඉන්නේ කියන එක. අපි දැක්ක අගමැතිවරයාගේ කතාවෙනුත් ඒක. අගමැතිවරයාට දන්නවා මේ ලෙගසි එක ඉවරයි. මේ අවුරුද්ද දෙක ඇතුළත රාජපක්ෂ ලෙගසි එක අවසන් වනවා නියතයි කියලා අගමැතිවරයා දන්නවා. අහයි මේක කෙලින් කරන්න බෑ කියලා අගමැතිවරයා දන්නවා. ඒ නිසා තමයි එදා කතාවෙන්ම අගමැතිවරයා පරාජය පිළිගත්තේ. ආණ්ඩුව වැටිලා ආණ්ඩුව නන්නත්තර වෙලා තියෙන්නේ කියලා. ඒකනේ කිව්වේ මිනිස්සු දාලා යනවා. ඒක මොකද කියලා බලන්න. ඒ විප්ලවයක්. චිත්‍රාන්ත මිනිස්සු දැන් ලංකාව දාලා යන්න පොලිමේ ඉන්නවා. මේ ඉතිහාසයේ එහෙම විප්ලවයක් දැකලා නැහැ. භීෂණ කාලවල තිබුණා බරපතල යුදමය තත්ත්වයන් තිබුණා. ඒ වයේදීවත් අපි දැක්කේ නැහැ මේ විදියට පොලිමේ ඉඳලා දඟල තෙරපි මිනිස්සු ලංකාවෙන් යන්න දඟලනවා. විප්ලවයේ තරම. අහනවා අපි දැක්ක ජනාධිපතිතුමා ඇයි යන්නේ කියලා අහන්න මේ රට දාලා. හත්තිලාවේ රට දාලා යන්නේ මේ රටක් නැති හින්දා. රටක් නැති හින්දා. රටක් තියෙන්න බෑ ඉන්න. මේ යෝධයාට ඒක තේරෙන්නේ නැහැ. රටක් නැති කරලා තියෙන්නේ. දැන් අඩුම තරමේ මේ අවුරුදු දෙකේවත් මේවා නොකිය හිටහන්කෝ. මේ කවුරු හරි ලියලා දෙන මොකක් හරි මලහිලව්වක් අරගෙන ඇවිල්ලා කියනවා. ට්‍රැක් එකෙන් පිට. ඕෆ් ට්‍රැක් ඉන්නේ. ට්‍රැක් එකෙන් පිට මේ ස්ක්‍රිප්ට් එකේ නැති දේවලුත් කියනවාද කොහෙද? බෙල්ලෙන් අල්ලනවා. ඌව මං කියන්නේ සිහි කල්පනාවක් තියෙන එකෙක් කියනවාද? මේ ඇවිල්ලා මේ හමුදා ප්ලැටුන් එකක වැඩ කරනවා නෙමෙයිනේ. ප්ලැටුන් එකවත් ඔහොම කරනවද? ප්ලැටුන් එකවත් කමේ ඉන්න තමන්ගේ පහළ නිලධාරීන්ගේ බෙල්ලෙන් අල්ලනවද? අපි දන්නේ නැහැ. බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නවයි කියලා.
ගුටි කන්න වෙන්නේ. නැව් ගුටි හම් වෙන්නේ කොල්ලන්ගෙන් ඔහොම බෙල්ලෙන් අල්ලන්න ගියොත් එහෙම. මේ ඡන්දයක් අරගෙන රටේ ජනතාවට කියන බෙල්ලෙන් අල්ලනවලු දුපේ. පුළුවන් වුණොත්. මට එහෙම කරන්නත් පුළුවන්ලු. ට්‍රැක් එකෙන් පිට මම හිතේ ස්ක්‍රිප්ට් එකෙන් පිට මේ කියන්නේ. කවුරු කියනවද මන්ද එක්ක මේක මේවා PCR මුදලාලිලා කියන ඒවාද ඈ එහෙමනේ ඔය PCR නාලිකා මුදලාලිලා කියන ඒවාද සීනි මුදලාලිලා කියන ඒවාද ඈ ඇවන්ගාඩ් මුදලාලිලා කියන ඒවාද එහෙම නැත්නම් අර පෙත්තප්පුලා කියන ඒවාද අර පෙත්තප්පුලා දෙන්න එපත් කරගත්තනේ නාන කාමරයක් හදාගෙන උන් කතා කරොත් තවත් නෑවිලා යනවා මේ කවුරු හරි කියන ඒවාද මන් දන්නේ නැහැ කියනවා අඩුම තරමින් මොනවද දන්නේ නැත්නම් කතා නොකර හිටාමු ඔච්චර ලනු කන්නේ නැතුව ඒ නිසා මේක අගමැතිවරයා දන්නවා මේක ඉවරයි. අගමැතිවරයා අපිටත් කලින් දැනගත්ත අපිත් කලින් දැනගත්ත අගමැතිවරයා එනකොටම කිව්වා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ අඳුන්වා දීමේදීම අපිට මතකයි වර්තමාන අගමැතිවරයා කිව්වා මේ මම නිසානේ මේ මට ඕන හින්දා නෙමෙයි ඕගොල්ලන්ට ඕන හින්දායි මෙයාව දෙන්නේ කියලා. අගමැතිවරයා එදාම සඥාව නිකුත් කළා. මේ ඕගොල්ලන්ට ඕන හින්දා දෙන්නේ මට ඕන හින්දා නෙමෙයි කියලා. ඒ නිසා මේක අවසන්. ලෙගසි එක අවසන් රාජපක්ෂලගේ. ඒ වගේම මං හිතන්නේ අගමැතිවරයාට කියන්න තියෙන්නේ අර පුත්තු දෙන්නවත් රිහැබිලිටේට් කරන්න මහත්තයෝ. පුනරුත්ථාපනය කරන්න. අඩුම තරමින් උන්ට තේරුම් කරලා දෙන්න මිනිස්සු විඳින දුක මොකද්ද කියලා. මං කියන්නේ මේ දේශපාලනය කරන්න නෙමෙයි අන්තිමේදී රාජපක්ෂලා යන පාරකවත් මිනිස්සු යන්නේ නැහැ. රාජපක්ෂලා යන පාරකවත් මිනිස්සු ඉස්සරහට යන්නේ නැහැ. ක්‍රිකට් මැච් බලන්න යනවා පුද්ගලික වියදමෙන් ලුගිය. ඉතින් අපි මිනිස්සු ඇහුවොත් එහෙම ඔය පුද්ගලික සල්ලි කොහෙන්ද හොයාගත්තේ කියලා. නාසයකේ වැඩ කරපු සල්ලි වලින්ද? උසාවි ගිහිල්ලා හොයාගත්ත සල්ලිද? නාවුක හමුදාවට ගිහිල්ලා හොයාගත්ත සල්ලිද? ඌ ඇහුවොත් එහෙම. ඒ නිසා මේ දරුවොත් රිහැබිලිටේට් කරන්න වෙනවාමයි. එහෙම කෙරුවත් මං හිතන්නේ ආයි රාජපක්ෂලා යන පාරකවත් මිනිස්සු යන්න සූදානම් නැහැ. මේක අවසන්. මෙතන ජනාධිපතිවරයාගේ කතාවෙනුත් තව පෙන්නුම් කරේ මේක ඉතාවේ අපි හිතනවටත් වඩා වේගෙන් අවසානය කරා යනවා දොඩාංගාල කියලා හැප්පෙනවා කියන එක. අන්තිමේදී අවසන් විප්ලවයේ බවට පත් වෙන්නේ අර යුගදන විදීලා රෑ 12ට ගියා වගේ මේගොල්ලෝ රෑ 12 වෙනකොට තම තමන්ගේ රටවලට යනවා. උදේ බලනකොට රාජපක්ෂලා වාස්ප වෙලා තියෙයි. බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය